ආයුබෝවන් ජාතික අධ්‍යාපන ආයතනය මගින් ගුරුවරුන් සඳහා මුල්වරට පවත්වනු ලබන විද්‍යාවේදී විශේෂ උපාධිය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම අද සිදු කරන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියේ මේ ප්‍රශ්න පත්‍රය අන්තර්ගත වෙනවා. සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර එම ප්‍රශ්න පත්‍රයේ පිටපතක් ඔබ ළඟ තියෙනවා නම් වඩාත් සුදුසුයි. ප්‍රශ්න පත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය, ඒ කියන්නේ පළවෙනි කොටසේ එක ප්‍රශ්නයක් තියෙන, ඒකේ උප කොටස් 10ක් තියෙනවා. 10ටම පිළිතුරු සැපීම සිදු කළ යුත්තේ ප්‍රශ්න පත්‍රයේම. දෙවෙනි කොටස දෙවන ප්‍රශ්නාංක 2 සිට 7 දක්වා, ඒ කියන්නේ ප්‍රශ්න 6කින් සමන්විතයි. ඒ 6න් 4කට ඔබ පිළිතුරු සැපිය යුතුයි. දැන් අපි බලමු ප්‍රශ්න පත්‍රයේ පළමුවන කොටස, ප්‍රශ්න සහ පිළිතුරු මොනවද කියලා අපි ඒක සාකච්ඡා කරමු. පළවෙනි කොටස පළවෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 1 යටතේ ඒ විද්‍යාවේ අඳුර යුගය ලෙස සැලකන්නේ කුමන කාල පරිච්ඡේදයේද? පිළිතුර වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1 සිට 1500 දක්වා කාලාන්තරය. එමුද මේ යුගයේදී බ්‍රිතාන්‍යයේ ආශ්‍රිත රටවල ආගමික මූලධර්මවාදය තමයි ප්‍රබල ලෙස රාජ්‍ය පාලනයට උනත් බලපෑවේ. විද්‍යාඥයින්ගේ අලුත් මත ඒ ආගමික මූලධර්ම සඳහා බලපෑමක් වුණා. මේකේ දෙවෙනි කොටස යටතේ පෙන් අහනවා එම කාලාන්තරයේ අඳුර යුගය ලෙස හැඳින්වීමට හේතුව කුමක්ද? මගේ පැහැදිලි කිරීමට අනුව මෙන්න මේකයි ඔබේ පිළිතුර විය යුත්තේ. ආගමික මූලධර්මවාදයේ බලවත් වූ මෙකල විද්‍යා දැනුම නිසා ආගමික මත අර්බුදයට පත් වූ බැවින් විද්‍යාඥයින් දැඩි මර්ධනයට ලක් වුණා. ඔබ අසා ඇති අපේ විද්‍යාඥයින් කිහිප දෙනෙකුට මරණය පවා හිමි වුණා ඔවුන්ගේ මතවාද නිසා. අන්න ඒ නිසා තමයි කාලාන්තරය අඳුර යුගය ලෙස හඳුන්වනු ලබන්නේ. අපි ඊළඟ ප්‍රශ්නය දෙවන කොටස යටතේ සාමාන්‍යයෙන් ප්‍රස්තාරික ක්‍රමයේදී පරායත්ත හා ස්වායත්ත විචල්්‍ය නිරූපණය කරන්නේ කුමන අක්ෂ වලින්ද? අපි සාමාන්‍ය ප්‍රස්තාරික නිරූපණයක් කරනකොට x අක්ෂය සහ y අක්ෂය වශයෙන් අපි අක්ෂ තෝරගන්නවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රස්තාරික නිරූපණයකදී ස්වායත්ත විචල්්‍ය x අක්ෂයෙන්ද පරායත්ත විචල්්‍ය y අක්ෂයෙන්ද නිරූපණය කරනවා කියලා. සාමාන්‍යයෙන් කියලා වචනයක් අපි සඳහන් කරන්නේ මොකද කලාතුරකින් එහෙම නොවන අවස්ථා තියෙනවා. දැන් ප්‍රශ්නේ අහන්නේ සාමාන්‍යයෙන් ප්‍රස්තාරික ක්‍රමය ගැන. එහෙනම් පරායත්ත විචල්්‍ය y අක්ෂයෙන්, ස්වායත්ත විචල්්‍ය x අක්ෂයෙන් නිරූපණය වෙන්න ඕන. ඒකේ b කොටස රූපයේ දැක්වෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයට අනුව එය කුමන ආකාරයේ චලිතයක්ද? දැන් අපි බලමු ඔබේ ප්‍රශ්න පත්‍රයේ රූපයේ තියෙනවා x අක්ෂයට කාලයේ t, y අක්ෂයට s දාලා තියෙන්නේ මීටර වලින් ඒකකය, මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් තියෙන්නේ. එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාරයකදී මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව නම් අනුක්‍රමණීය නියතයි, අනුක්‍රමණීය නියත නිසා ප්‍රවේගය නියතයි. එහෙනම් පිළිතුර ඒකාකාර ප්‍රවේගයෙන් සිදුවන චලිතයක්. අපේ ඊළඟ ප්‍රශ්නය තුන්වන කොටස යටතේ ඕම් නියමයේ පිළිබඳව අධ්‍යයනයේදී භාවිත කරන පරීක්ෂණයට මේ රූපයක් මෙහි දැක්වේ. මෙහි C මගින් සංකේතවත් වන උපකරණය සඳහා ඔබ භාවිත කරන්නේ ඇමීටරයක්ද මිලි ඇමීටරයක්ද? බලන්න ඔබේ ප්‍රශ්න පත්‍රයේ රූප සටහන තියෙනවා. C වලින් උපකරණයක් දක්වනවා. ඒ භාවිත කරන්නේ අපි ධාරාව මෙනීම සඳහා. ඒකට භාවිත කළ යුත්තේ ඇමීටරයක්ද මිලි ඇමීටරයක්ද? පිළිතුර මිලි ඇමීටරය. ඇයි යන්න කියන එක තමයි දෙවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ. ඔබගේ තෝරා ගැනීම සඳහා හේතුව පහදන්න. ඕම් නියමයේ මේ ආකාරයෙන් සඳහන් වෙන්නේ. උෂ්ණත්වය සහ අනෙකුත් භෞතික සාධක නියතව පවත්නා විට සන්නායකයක් තුලින් ගලා යන විද්‍යුත් ධාරාව සන්නායකයේ දෙකලවර හරහා විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. ඉතින් ඒ தත්ත්වය පවතින්න නම් උෂ්ණත්වය නියත වෙන්න ඕන. ප්‍රතිරෝධකයේ තුලින් ඔබට දක්වා ඇති රූපයේ ප්‍රතිරෝධකයේ තුලින් විශාල ධාරාවක් ගලා ගියොත් ප්‍රතිරෝධකය රත් වෙනවා.
ප්‍රතිරෝධකයේ රත් වුණොත් ඕම් නියමයට වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා කුඩා ධාරාවක් ගලන්න ඕන. කුඩා ධාරා ගලන්න නම් කුඩා ධාරා මෙනිය හැකි උපකරණයක් වෙන්න ඕන. කුඩා ධාරා මනින්න අපි මිලි ඇම්පියර්, ඇම්පියර් ගණයේ ධාරා මනින්න නම් එතන ඇමීටරය, මිලි ඇම්පියර් ගණයේ ධාරා මනින්න මිලි ඇමීටරය. මේ පරීක්ෂණයේදී මිලි ඇම්පියර් ගණයේ ධාරා තමයි ගලා යවිය යුත්තේ. ඒ නිසා භාවිත කරන්න ඕන මිලි ඇමීටරය. පිළිතුර ඇම්පියර් ගණයේ විශාල විද්‍යුත් ධාරා ප්‍රතිරෝධකයේ තුලින් ගලා යාමේදී ප්‍රතිරෝධකයේ රත්වන නිසා මෙහිදී ප්‍රතිරෝධකයේ තුලින් යවිය යුත්තේ මිලි ඇම්පියර් ප්‍රමාණයේ විද්‍යුත් ධාරා නිසා. මේ මිලි ඇමීටරේ භාවිතයට හේතුව. හොඳයි. 4 වෙනි කොටස A. ලෝහ වර්ගවල ප්‍රසාරණතා වෙනස උපයෝගී කරගෙන ද්විලෝහ පටිය සාදා ඇත. ප්‍රායෝගික ජීවිතයේදී උපාංගයක් ලෙස ද්විලෝහ පටිය භාවිත වන අවස්ථාවට උදාහරණ දෙකක් අහන්නේ. සාමාන්‍ය අපි දන්නා උදාහරණ විදුලි ස්ත්‍රික්කවලදී උෂ්ණත්ව පාලනයට හදිසි ගිනි අනතුරු නිවීමේ ඇඟවීමේ සීනු අයත් පරිපතේදී භාවිත වෙන මීට අමතරව නිවැරදි ඕනෑම පිළිතුරක් සඳහා ඔබට ලකුණු ලැබෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. ඒ ද්විලෝහ පටියේ ක්‍රියාකාරීත්වයට අනුරූප අවස්ථාවක් ගැන කතා කරන්න යන්නේ ආහාර අසුරන සඳහා භාවිත කරන ඇලුමිනියම් පත්‍රවල එක් පැත්තක තුනී ඇලුමිනියම් පත්‍රයක්ද අනෙක් පැත්තට තුනී කඩදාසියක්ද අලවා සකස් කර ඇත. ඉන් කපා ගන්නා ලද තුනී පත්‍ර දෙකක් රූපේ P හා Q මගින් දක්වලා තියෙන ඔබේ රූපේ බලන්න. නවල සකස් කරලා තියෙන්නේ P කඩදාසියට පහලින් X සහ Q කඩදාසියට පහලින් Y කියලා නම් කරලා ඇති. ඒ ස්ථානවල අපි රඳවලා තියෙනවා දල්වන ලද හඳුන් කූරු පුලිඟුවක්. එහෙම රැඳෙව්වහම P නෝට් හා Q නෝට් රූප වලින් දැක්වෙන ආකාරයට හැඩය වෙනස් වෙලා තියෙනවා. හේතුව මොකද්ද කියන එකයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ද්විලෝහ පටියේ ක්‍රියාකාරීත්වයනේ. දැන් ඇලුමිනියම් සහ කඩදාසි. කඩදාසි වලට වඩා ඇලුමිනියම් වල ප්‍රසාරණතාව වැඩි. ඔබ දන්නවා ද්විලෝහ පටියේදී ප්‍රසාරණතාව වැඩි කෙනා පිටපැත්තට සිටිනසේ වක්‍ර වෙන්නේ. එහෙනම් මෙතනදී P නෝට් වලදී කඩදාසියේ දෙපැත්තට වක්‍ර වෙලා තියෙන්නේ. එහෙනම් වැඩියෙන් ප්‍රසාරණයට භාජනය වෙලා තියෙන ඇතුල් පැත්ත. ඒ නිසා P නෝට් වල කඩදාසියේ ඇතුල් පැත්තේ ඇලුමිනියම් පත්‍රය එළියේ කඩදාසි. Q වල ඇතුල් පැත්තට වක්‍ර වෙලා තියෙන්නේ. එහෙනම් වක්‍රතාව වැඩි පැත්ත පිටපැත්තට එන්නේ. ඒ නිසා ඇලුමිනියම් පත්‍රයේ තියෙන්නේ Q වල පිටපැත්තේ කඩදාසිය ඇතුල් පැත්තේ. ඒ නිසා පිළිතුර කඩදාසි වලට වඩා ඇලුමිනියම් වල ප්‍රසාරණතාව වැඩි නිසා මෙය ද්විලෝහ පටියක් ලෙස ක්‍රියා කර ඇත. Q හි ඇලුමිනියම් පත්‍රයේ පිටපැත්තේද P හි ඇලුමිනියම් පත්‍රයේ ඇතුල් පැත්තේද පිහිටා ඇත කියන මේ පිළිතුර ප්‍රමාණවත්. හුඟක් විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. 5 වෙනි කොටසේ A. කඩදාසියක ඇඳ ඇති A හා B සලකුණු දෙකක් අතර දුර මැනීමට ශිෂ්‍යයෙක් මීටර කෝදුව භාවිතා කරන ආකාරයේ රූපයේ දැක්වේ. ඔබේ ප්‍රශ්න පත්‍රයේ බලන්න. මෙම දුර මැනීමේදී යම් දෝෂයක් සිදුවේ. එම දෝෂය සිදුවන්නේ කුමන හේතුවක් නිසාද? රූපයේ දැක්වෙන ආකාරයට කෝදුවට ඝනකමක් තියෙනවා. කඩදාසියට ඒතර ඝනකමක් තියෙන නිසා කඩදාසි පෘෂ්ඨයට ඒ සලකුණු වලට පෘෂ්ඨයට ඉහළින් පරිමාණය තියෙන මේ දෙක අතර පරතරයක් තියෙන නිසා ඇස තබන ආකාරය අනුව කියවෙන පාඨාංකයේ දෝෂයක් සිදු වෙනවා. ඒකයි හේතුව. එහෙනම් මීටර කෝදුවේ ඝනකම නිසා එහි පරිමාණය මිනුම් ගන්නා රේඛා සමග සම්පාත නොවන හේයින් තමයි මේ දෝෂය සිදු වෙන්නේ. එහෙනම් මේ දෝෂය මගහරව ගන්නේ කෙසේද කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ එම දෝෂය මගහරවා ගැනීමට අනුගමනය කළ හැකි උපක්‍රම දෙකක් සඳහන් කරන්න. පළවෙනි උපක්‍රමය මීටර කෝදුවේ පරිමාණය A සහ B සලකුණු සමග සම්පාත වන පරිදි කෝදුව හරවා ගැනීම. එක ක්‍රමයක්. අනෙක් ක්‍රමය තමයි එක් එක් සලකුණ අසල මිනුම ගන්න අවස්ථාවේදී මීටර කෝදු පරිමාණ තලයට අභිලම්බ වන පරිදි ඇස තබා ගනිමින් මිනුම් ලබා ගැනීම. ඔන්න ඔය ක්‍රම දෙකෙන් ඒ දෝෂය අපට මගහරවා ගන්න අවම කරගන්න පුළුවන්.
පස්වෙනි කොටසේ ඇගීම් සම්බන්ධව පාසල පදනම් කරගත් තක්සේරුකරණය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? ඔබ පාසලේදී සිසුන් ඇගීම සඳහා භාවිත කරන්නේ මොකද්ද? තක්සේරුකරණය කියන එකයි බලාපොරොත්තු වෙන්නේ. සිසුන් ඉගෙන ගන්න අතරතුරදී ඔවුන්ගේ ප්‍රබලතා හා දුබලතා හඳුනාගෙන අපේක්ෂිත සාධන මට්ටම කරා දරුවා රැගෙන යාමේ සම්භවන ඇගීම් ක්‍රියාවලිය තමයි පාසල පදනම් කරගත් ඇගීම් ක්‍රියාවලිය කියන්නේ. සාමාන්‍යයෙන් විෂය කරුණු උගන්වලා වාරයේ අවසානයේදී ප්‍රශ්න පත්‍රයක් දීලා ඇගීමක් කරන්නේ ළමයාගේ දැනුම මට්ටම සොයා ගන්න. ඒතර ඒ අතරතුර ළමයාගේ දුර්වලතා හඳුනාගෙන ඒ දුර්වලතා සකස් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ තුලින්. නමුත් මේ ක්‍රමවේදය තුලින් මේ ඇගේ තක්සේරුකරණය තුලින් මෙන්න මේ වාසිය තියෙන එකයි මේකේ වැදගත්කම. හොඳයි. SBA යටතේදී එක් ඇගීම් තක්සේරුකරණයක් සඳහා පාසලේදී ලබා දෙන ලකුණු ප්‍රමාණය කොපමණද? ලකුණු 20යි. ඔබ දන්නවා ඇති. 7 වෙනි කොටස ඉගෙනුම් ඉගැන්වීම් ඇගීම් ක්‍රියාවලියේදී පාඩමක් ඉදිරිපත් කිරීම සඳහා ආකර්ෂණශීලී ඉගෙනුම් ක්‍රමවේදයක් භාවිත කිරීමේ වාසි දෙකක්. පාඩමක් ළමයට සතුටින් ඉගෙන ගන්න නම් ඔබගේ තියෙන්න ඕන ළමයට ආස හිතෙන ඉගෙනුම් ක්‍රමවේදයක් ක්‍රියාකාරකමක් ඒ තුලින් ලැබෙන වාසි මොනවාද? වාසි දෙකක් බලාපොරොත්තු වෙන අපි වාසි කිහිපයක් මෙතන සඳහන් කරලා තියෙනවා. කුතුහලය සහ අවශ්‍යතාව ඇති කිරීම මගින් ඉගෙනීම සඳහා ශිෂ්‍යයා තුළ ස්වයං පෙළඹුමක් ඇතිවීම, ඒ වගේම සංවේදනය ඇති කිරීම, පංචේන්ද්‍රිය උත්තේජනය තුළින් පාඩම කෙරෙහි අවධානයක් ඇති කර ගැනීම, ආශාව, උනන්දුව, රුචිය, කැමැත්ත ඇතිවීම නිසා ඉගෙන ගන්න, ඒ ඇතිව ඉගෙන ගන්නා නිසා ඉගෙනගත් දේ හොඳින් මතකයේ තිබීම. මේ කිහිපයක් තවත් එවැනි පිළිගත හැකි පිළිතුරු සඳහා ඔබට ලකුණු ලැබෙනවා 2යි අහන්නේ. 8 වෙනි කොටස. පුද්ගල බුද්ධිය සම්බන්ධව හොවර්ඩ් ගාර්ට්නර්ගේ බහුවිධ බුද්ධිය යටතේ එන බුද්ධි වර්ග 4ක් සඳහන් කරන්න. බහුවිධ බුද්ධිය යටතේ බුද්ධි වර්ග 9ක් හොවර්ඩ් ගාර්ට්නර්ගේ බුද්ධි යටතේ අපි බුද්ධි වර්ග 9ක් ගැන කතා කරනවා දැන් අලුත්ම ක්‍රමවේදය යටතේ. මොනවාද? වාචසික භාෂාමය බුද්ධිය, එහෙම නැත්නම් වාචසික බුද්ධිය කියලාත් කියනවා. ගණිතමය තර්කානුකූල බුද්ධිය, සංගීත රිද්මයානුකූල බුද්ධිය, දෘශ්‍ය අවකාශමය බුද්ධිය, කායික සංචලනමය බුද්ධිය, අන්තර්පුද්ගල බුද්ධිය, අන්තఃපුද්ගල බුද්ධිය, ස්වභාව ධර්ම බුද්ධිය, සන්තුෂ්ටික බුද්ධිය. ගුරුවරයාගේ කාර්යභාරය තමයි මුලින්ම ශිෂ්‍යයාගේ බුද්ධි වර්ග මොන ආකාරයෙන්ද? එක බුද්ධියක් නෙවෙයි, බුද්ධි වර්ග කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ බුද්ධි වර්ග හඳුනාගෙන ඒ බුද්ධි වර්ගයන්ට ගැළපෙන පරිදි ඉගෙනුම් ක්‍රමවේද භාවිත කරන්න ඕන. ඒ වගේම අනිකුත් බුද්ධි වර්ග වර්ධනයේ විදියට ඉගෙනවීම සිදු කරන්න ඕන. ඒක තමයි සාර්ථක ගුරුවරයෙකුගේ ක්‍රියාකාරීත්වය, වැදගත්කම. 9. විද්‍යාගාර භාණ්ඩ සමීක්ෂණයේදී ස්ථිර උපකරණ හා රසායනික ද්‍රව්‍ය ඇතුළත් කිරීම සඳහා භාවිත කරන ලේඛන පොත් මොනවාද? විද්‍යාගාර භාවිතය සහ පරිහරණය පිළිබඳ ඔබේ දැනුම මේ පරීක්ෂා කරන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්ථිර උපකරණ අපි ඇතුළත් කරන්නේ පොදු 44 ඉන්වෙන්ටරි පොතේ. ස්ථිර උපකරණ යටතේ දැන් ඔය ඇමීටර, වෝල්ට් මීටර කෝදු වගේ දේවල්. ඊට අමතරව වීදුරු උපකරණත් ඇතුළත් කරන්නේ අපි පොදු 44 ඉන්වෙන්ටරි පොතේ. ඊළඟට ෂේ ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය, ඊළඟට බැටරි, ට්‍රාන්සිස්ටර් වගේ ඒවා සියලුම දේවල් ෂේ ද්‍රව්‍ය වලටනේ අයිති වෙන්නේ. ෂේ ද්‍රව්‍ය ඇතුළත් කරන්නේ පොදු 198 තොග පොතේ. 10A විද්‍යාගාර භාවිතයේදී සිදුවිය හැකි අනතුරු හඳුනා ගැනීම සඳහා විවිධ සංකේත භාවිත කරයි. රූපයේ දැක්වෙන්නේ එවැනි එක් සංකේතයකි. ඉන් අදහස් වන්නේ කුමක්ද? බලන්න ඔබේ ප්‍රශ්න පත්‍රයේ ත්‍රිකෝණයක හැඩයේ ඇති රාමුවක් තුල අතක් තියෙන ද්‍රව බිඳුවක් වගේ දෙයක් වැටිලා පිච්චෙන ස්වරූපයක් පෙන්눔 කරන්නේ. එහෙනම් එවැනි ඒකෙන් අදහස් වෙන්නේ කාදනය වන සුළු බවයි. හරි. පිච්චීම, කාදනය වීම වගේ දෙයක් සිදු වෙනවා ඒ රසායනික ද්‍රව්‍ය අතමත වැටීම නිසා. ඒකයි ඒකෙන් අදහස් වෙන්නේ.
එම සංකේතය යොදාගෙන ඇති අවස්ථාවක් සඳහන් කරන්න. විශේෂයෙන් විද්‍යාගාරයේ භාවිත වෙන්නේ එම සංකේත සාන්ද්‍ර අම්ල අඩංගු බෝතල් වල සහ සාන්ද්‍ර භස්ම අඩංගු බෝතල් වල. සාන්ද්‍ර අම්ල වලට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය, සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය, සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, ඊළාට හයිඩ්‍රොෆ්ලෝරික් අම්ලය, ඒ වගේම ඇසිටික් අම්ලය. ඒ අම්ල වලදී ඊළාට භස්ම යටතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකියි. එතකොට මේ පළවෙනි කොටස ඉතින් අවසන් වෙනවා දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ ප්‍රශ්න එන්නේ අංක 2 ඉඳලා. මොකද පළවෙනි කොටසේ ප්‍රශ්නේ අංක 1. එතකොට දෙවෙනි කොටසේ ප්‍රශ්නේ අංක 2 ඉඳලා එන්නේ. 2 ඉඳලා අංක 7 දක්වා ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් 4කට පිළිතුරු සපයන්න ඕන. 2.1 පාසල පදනම් කරගත් තක්සේරු කරන ක්‍රියාවලියේ මූලික අරමුණ කුමක්ද? මේ තියෙන අරමුණ පොතපතට සීමා වූ ඉගෙනීමකින් තොරව අධ්‍යාපනයේ අපේක්ෂිත ජාතික පොදු අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ශිෂ්‍යයන් තුළ පොදු නිපුණතා වර්ධනය කිරීම තුළින් රටේ ආර්ථික හා සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන නිර්මාණශීලී කුසලතාවන් සහිත පුරවැසියන් අධ්‍යාපනය තුළින් බිහි කිරීම. මේක තමයි මේ ක්‍රියාවලියේ අරමුණ වෙන්නේ. පාසල පදනම් කරගත් තක්සේරු කරන ක්‍රියාවලියට අදාළ පාසල් මට්ටමේ අභ්‍යන්තර නියාමන මණ්ඩලයේ සමාජිකයින් කවුරුන්ද? පාසලේ ක්‍රියාත්මක වන විට ඒ සඳහා ඒ ක්‍රියාකාරීත්වය විමසා බලන සමාජිකයින් ඉන්නවානේ. ඒලා තමයි අභ්‍යන්තර නියාමන මණ්ඩලයේ සමාජිකයින්. කවුද? විදුහල්පති, ඊළඟට නියෝජ්‍ය විදුහල්පති, සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිවරු කීප දෙනෙක් ඉන්නවා. සැලසුම් සංවර්ධන වශයෙන් අධ්‍යාපනයේ පැත්තේ කටයුතු කෙරෙන්නේ නියෝජ්‍ය විදුහල්පති සංවර්ධන විසින්. ඒතර එතුමා දෙවෙනි සමාජිකයා. ඊළාට ඒ අංශයට අදාළ අංශ ප්‍රදාන. උසස් පෙළ නම් උසස් පෙළ අංශ ප්‍රදාන, සාමාන්‍ය පෙළ අංශ ප්‍රදාන යනාදී වශයෙන් ඒ එක් එක් අංශ සඳහා වූ ප්‍රදානින් තමයි තුන්වෙනියා. එතකොට කවුද තුන් දෙනා? විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති සංවර්ධන සහ අංශ ප්‍රදාන. බාහිර නියාමනයේ මට්ටම් මොනවාද? පාසල පදනම් කරගත් ඇගීම් ක්‍රියාවලියේ බාහිර නියාමන මට්ටම්. 1. කලාප කොට්ටාස මට්ටම. ඔබේ පාසලයිති කලාපය සහ කොට්ටාසය මගින් නියාමනයන් කරනවා. ඒක තමයි පළවෙනි මට්ටම. ඊළඟට පළාත් මට්ටම. පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් නියාමනය කරනවා. ඒක තමයි පළාත් මට්ටම. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදු කරන නියාමනය එක ජාතික මට්ටම. මට්ටම් 3යි. එහෙනම් කලාප හෝ කොට්ටාස මට්ටම, පළාත් මට්ටම, ජාතික මට්ටම. තුන්වෙනි කොටස අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පාසල පදනම් කරගත් තක්සේරු කරන වැඩපිළිවෙල යටතේ විෂය අංක 34 දරන විද්‍යා විෂයට අදාළව 10 සහ 11 ශ්‍රේණි විස්තර ලකුණු ලැයිස්තුවේ ආකෘතියක් පිළියෙල කරන්න. ඔබ දැකලා ඇති පාසල පදනම් කරත් ඇගීම් තක්සේරු කරන ක්‍රියාවලිය සම්බන්ධව පොතක් තියෙනවා ඔබේ පාසලේ. ඒ පොතේ මේ ආකෘතිය අන්තර්ගත වෙනවා. බලන්න. මේ තියෙන ආකෘතිය විද්‍යා විෂයට අදාළ ලකුණු ලැයිස්තුවට. ඒතර පාසල, ඒතර ඔබේ පාසලේ නම සඳහන් වෙන්න ඕන. පාසල් අංකයක් තියෙනවා. ඒක ඔබ දැනගන්න ඕන. කලාපය, මාධ්‍ය, සිංහලද, දෙමළද, ඉංග්‍රීසිද කියලා. විෂය මේකේ විදිහට නම් විෂය සම්පූර්ණ වෙන්න ඕන විද්‍යාව. විෂය අංකය ඔබට උදව්වක් විදිහට දීලා තියෙන ආරම්භයේදී විෂය අංකය 34. ඊළාට අණු අංක ශිෂ්‍යයාවගේ නම් මේ විදිහට රූල් සටහන් වෙනවා. මේ ලකුණු තක්සේරු කරන ප්‍රභේද සඳහා ලකුණු අපි සඳහන් කළා. එක් ප්‍රභේදයක් සඳහා තක්සේරු කරනයක් සඳහා ලකුණු 20යි දෙන්නේ. 10 ශ්‍රේණියේ පළවෙනි වාරයේ ලකුණ, දෙවෙනි වාරයේ ලකුණ, දැන් මෙතන සඳහන් වන ශිෂ්‍යයාට අදාළව තුන්වෙනි වාරයේ ලකුණ 20ෙන් දෙන්නේ. පළවෙනි වාරයේ 11 ශ්‍රේණියේදී පළවෙනි වාරයේ, දෙවෙනි වාරයේ ඒ සියල්ලන්ගේම එකතුව මෙතෙන්ට ඇතුළත් වෙන්නේ. ඒ විදිහට ඔබේ පන්තියේ ළමයි සංඛ්‍යාට අදාළව මේක සම්පූර්ණ කරන්න ඕන. තුන්වෙනි ප්‍රශ්නේ 1. ඉගෙනුම් ඵල යන්න හඳුන්වන්න. ඉගෙනුම් ඵල.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අවසානයේදී ඉගෙනුම් ලාභියා තුළ ඇති කිරීමට අපේක්ෂිත චර්යාමය වෙනස්කම් පැහැදිලිව දක්වන ප්‍රකාශය. පාඩමක් සම්බන්ධයෙන් නිපුණතා ගැන කතා කරනවා, නිපුණතා මට්ටම් ගැන කතා කරනවා, ඉගෙනුම් ඵල ගැන කතා කරනවා. ඉගෙනුම් ඵල තුලින් සුවිශේෂී වෙනවා ළමයාට මොනවද ඉගෙන ගත යුත්තේ කියන එක. අන්න ඊට අදාළව එහෙනම් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අවසානයේ ඉගෙනුම් ලාභියා තුළ ඇති කිරීමට අපේක්ෂිත චර්යාමය වෙනස්කම් පැහැදිලිව දක්වන ප්‍රකාශය ඉගෙනුම් ඵල. භෞතික විද්‍යා විෂයේ ආලෝක තරංග පාඩමට අදාළ නිපුණතාව සඳහා ප්‍රකාශයක් සහ ඒ කියන්නේ ආලෝක තරංග පාඩමේ නිපුණතාව ගැන නිපුණතාවට අදාළ ප්‍රකාශනයකයි එහි උප ඒකක වන ආලෝක පරාවර්තනයේ ආලෝක වර්තනයේ දෘෂ්ටි දෝෂ ප්‍රකාශ උපකරණ යන ඒවට අදාළ නිපුණතා මට්ටම් සඳහා ප්‍රකාශන අහන්නේ මෙතනදී. එහෙනම් ආලෝක තරංග පාඩමට අදාළ නිපුණතාව මේ විදිහට ලියන්න පුළුවන් නිපුණතාවක් අපිට මීට වඩා වෙනස් ඒවත් එන්න පුළුවන්. ඔබේ විෂය නිර්දේශයේ සීමාව තුළ ඔබ හඳුනා ගන්න මොකද්ද නිපුණතාව? මිනිසාගේ සංවේදී පරාසය වැඩි දියුණු කර ගැනීම සඳහා ආලෝක තරංග පිළිබඳ ගවේෂණයේ යෙදේ. ඒ නිපුණතාව. ඊළඟට අහනවා නිපුණතා මට්ටම්. ආලෝක පරාවර්තනයේ පිළිබඳ මූලධර්ම එදිනදා භාවිත කරන උපකරණවල යෙදෙන ආකාරය සොයා බලයි. පරාවර්තනයට අදාළ නිපුණතාව මට්ටම. ආලෝක වර්තනයට අදාළ නිපුණතා මට්ටම ලෙස ලියලා තියෙන ආලෝක වර්තනයේ පිළිබඳ සංසිද්ධි එදිනදා ජීවිත අවශ්‍යතා ලෙස යොදා ගනී. දෘෂ්ටි දෝෂ වලට අදාළව මිනිස් ඇසේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමටත් දෘෂ්ටි දෝෂ වලට පිළියම් යෙදීමටත් කාච දැනුම යොදා ගනී. ප්‍රකාශ උපකරණවල ක්‍රියාවලි පැහැදිලි කිරීමට කාච වලින් සෑදෙන ප්‍රතිබිම්බවල දැනුම උචිත ලෙස භාවිත කරයි. ප්‍රකාශ උපකරණවල ක්‍රියාවලි වෙන්න ඕන පැහැදිලි කිරීමට කාච වලින් සෑදෙන ප්‍රතිබිම්බවල දැනුම උචිත ලෙස භාවිත කරයි. හොඳයි. ආලෝක පරාවර්තනයේ දැන් අපි එතනදී කතා කරන්නේ ආලෝක පරාවර්තනයේ කියලා නිපුණතා මට්ටමක්. අන්නේ නිපුණතා මට්ටමට අදාළ ඉගෙනුම් ඵල 3ක් ලියන්න කියලා කියන්නේ. ඉගෙනුම් ඵල රාශියක් තියෙනවා. අපි බලමු අපේ නිර්දේශයට අදාළව මොනවද තියෙන ඉගෙනුම් ඵල. ආලෝක පරාවර්තනයට ඉගෙනුම් ඵල පරාවර්තන නියම ප්‍රකාශ කරයි. තල දර්පණවල ප්‍රතිබිම්බ අන්වේෂණය සඳහා ක්‍රියාකාරකම් සිදු කරයි. තල දර්පණවල ප්‍රතිබිම්බ නිර්මාණය කිරීමට කිරණ සටහන් අඳී. වක්‍ර දර්පණවල ප්‍රතිබිම්බ අන්වේෂණය සඳහා ක්‍රියාකාරකම් සිදු කරයි. වක්‍ර දර්පණවල ද්‍රවය වක්‍රතා කේන්ද්‍රය නාභිය හඳුනා ගනී. උත්තල දර්පණවල ප්‍රතිබිම්බ නිර්මාණය කිරීමට කිරණ සටහන් අඳී. අවතල දර්පණවල ප්‍රතිබිම්බ නිර්මාණය කිරීමට කිරණ සටහන් අඳී. අදාළ අවස්ථාවල දර්පණ භාවිත කරයි. හරි. මේවෙන් ඔබ සඳහන් කළ ඉගෙනුම් ඵල ළඟා කර ගැනීමට උචිත ක්‍රියාකාරකමක් සඳහන් කරන්න. ඔබ පාසලේ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා දැන් ළමයිට අපි උගන්වන්න ගියාම දේශන ක්‍රමයෙන්ම විෂය කරුණු ඉගෙන ගන්න උගන්වන්න හොඳ නෑනේ. පුළුවන් තරම් ඔබ ක්‍රියාකාරකමක් තුලින් සංකල්ප දීමට උත්සාහ කරන්න ඕන. ශිෂ්‍යයාට විද්‍යාඥයෙක් විදියට හැසිරෙමින් ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕන. එහෙම වුණොත් තමයි විද්‍යාව ඉගෙන ගැනීම සාර්ථක වෙන්නේ. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම ක්‍රියාකාරකමක් තුලින් ඉගෙනීම කළ යුතුයි. අන්න එවැනි ඔබ අපි කලින් සඳහන් කළ ඉගෙනුම් ඵල වලට අදාළව උචිත ක්‍රියාකාරකමක් සඳහන් කිරීම තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඉගෙනුම් 4 වෙනි ප්‍රශ්නය යටතේ එක ඉගෙනුම් උපකරණයක් යනු කුමක්ද? ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමේ දුෂ්කරතා අඩු කිරීමට යොදා ගැනෙන උපකරණ ඉගෙනුම් උපකරණ ලෙස හැඳින්වේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඉගෙනුම් උපකරණ භාවිතයට පදනමක් සපයන ජෙරොම් එස් බ්‍රූනර් විසින් ඉදිරිපත් කළ අත්දැකීම් වර්ග 3ක් සඳහන් 3යි තියෙන්නේ. ඒතර අත්දැකීම් වර්ග 3 සඳහන් කරන්න. අත්දැකීම් මේවයි ක්‍රියාකාරී අත්දැකීම්, ප්‍රතිමා රූපී අත්දැකීම්, සංකේතාත්මක අත්දැකීම්. දැන් මේ අත්දැකීම්
මොන මොන ආකාරයේ ඉගෙනුම් අවස්ථාවටද යෙදෙන්නේ කියන එක ඔබ දැනගත යුතුයි. ඊට අදාළ අපි ප්‍රශ්නයක් අහනවා ඊළඟට. බලමු මොකද්ද ප්‍රශ්නේ B කොටස යටතේ A. ගුරුවරයා විසින් ආදර්ශ පරීක්ෂණයක් කර පෙන්වීම. ඔන්න එකක්. ශිෂ්‍යයා විසින් ප්‍රායෝගික පරීක්ෂණයක් කිරීම යන අවස්ථා ඉහත ඔබ සඳහන් කළ අත්දැකීම් වලින් කුමන ඒවාට අයත් වේද? එතකොට ගුරුවරයා විසින් දැන් ප්‍රායෝගික ක්‍රියාකාරකම පරීක්ෂණයක් අපිට ගුරුවරයාට කරලා පෙන්වන්න පුළුවන්. ශිෂ්‍යයාට කරන්න දෙන්න පුළුවන් ඒ ක්‍රියාකාරකම. අන්න ඒ අවස්ථා දෙක මේ තියෙන්නේ. එතකොට ගුරුවරයා විසින් පරීක්ෂණයක් කරනවා නම් ඒක ප්‍රතිමාරූපී අත්දැකීමක්. ශිෂ්‍යයා විසින් පරීක්ෂණයක් කරනවා නම් ක්‍රියාකාරී අත්දැකීමක්. 3A ආකිමිඩිස් මූලධර්මය ඇසුරෙන් ගලක සාපේක්ෂ ඝනත්වයේ සෙවීම සඳහා ඔබට ග්‍රෑම් 80ක් පමණ ස්කන්ධයක් ඇති ගලක් ටුවයින් නූල් සිහින් මැෂින් නූල් රෙදි මහන්න ගන්න නූල ග්‍රෑම් 100 හෙවත් නිව්ටන් 1 ඒ කියන්නේ සමහර දුනුතරයි තියෙන ග්‍රෑම් 100 ස්කන්ධ මැනීමට පමණක් ක්‍රමාංකනය කරපුවා ආයෙ තියෙන බලය මැනීමට ඒ වගේම ස්කන්ධය සහ බලය දෙකම මනින්න පුළුවන් දුනුතරයි තියෙනවා විද්‍යාගාරයේ වැඩි වශයෙන් තියෙන ඒවා මෙතන කියනවා 100යි ග්‍රෑම් 1යි නිව්ටන් දුණු තරාදියක් ආයෙ තියෙනවා 500යි ග්‍රෑම් 5යි නිව්ටන් දුණු තරාදියක් මිලිලීටර් 100 බීකරයක් අවශ්‍ය තරම් ජලය ඔබට දී ඇත. මෙම පරීක්ෂණය සඳහා ඉහත දී ඇති ඒවායින් ඔබ තෝරා ගන්නා උපකරණ හා ද්‍රව්‍ය මේ සියලුම ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පරීක්ෂණයට ඔබ තෝරා ගන්නා ද්‍රව්‍ය මොනවද කියන එකයි කියන්නේ. ගල් කැටය අනිවාර්යෙන් ගන්න වෙනවානේ. ගල් කැටය. නූල් දෙවර්ගයක් තියෙනවා ටුවයින් නූල්, සිහින් නූල ගන්නෙ. දුනුතරාදී වර්ග දෙකක් තියෙනවා. එකෙන් ගන්නේ 100යි ග්‍රෑම් 1යි නිව්ටන් දුනුතරාදිය බීකරය මිලිලීටර් 100 බීකරය ඊළාට ජලය. දැන් බලමු ඊළාට මොකද්ද අහන්නේ කියලා. අනෙකුත් උපකරණ ද්‍රව්‍ය තෝරා නොගැනීමට හේතු. දැන් දීලා තියෙන ඒවෙන් ඔබ තෝරගත්තේ නැහැනේ. ටුවයින් නූල සහ 500යි ග්‍රෑම් 5යි නිව්ටන් දුනුතරාදිය. ඇයි ඒකයි අහන්නේ. ගල් කැටේ ස්කන්ධයේ ග්‍රෑම් 80යි කියලා දීලා තියෙනවා. ඒතර ග්‍රෑම් 80 නම් අපිට ප්‍රමාණවත් උපරිම ස්කන්ධයේ ග්‍රෑම් 100 මැනිය හැකි දුනුතරාදිය. 500 දුනුතරාදිය තෝරගත්තොත් ඒකේ කුඩාම මිනුම විශාලයි. ඒ නිසා ස්කන්ධයේ මැනීමේදී සිදුවන දෝෂ වැඩි. එහෙනම් දෝෂය අඩු වීමට නම් අදාළ ස්කන්ධයේ පරාසයට ගැලපෙන 100යි නිව්ටන් 1යි ග්‍රෑම් දුනුතරාදිය භාවිත කළ යුතුයි. එහෙනම් ගල් කැටේ ස්කන්ධය ග්‍රෑම් 100ට වඩා අඩු නිසා 500යි ග්‍රෑම් 5යි නිව්ටන් දුනුතරාදියේ භාවිතයේදී කුඩාම මිනුම විශාල නිසා මිනුම් දෝෂ වැඩිය. මේ විදිහට ලියුවාම ඇති පිළිතුර. ටුවයින් නූල භාවිත කළේ නැත්තේ. ටුවයින් නූලේ ඝනකම වැඩි. අපි ගලේ ස්කන්ධයනේ ගණනයට ගන්නෙ. ටුවයින් නූල කියන එක ස්කන්ධය වැඩි. ඒතර නූලේ ස්කන්ධයත් ඇතුළත් වෙනවා. අපි නූලේ ස්කන්ධය නොසලකා හරින්න ගණනය කරන්නේ. එහෙනම් නූලේ ස්කන්ධය නොසලකා හරින්න නම් සිහින් නූලක් වෙන්න ඕන. ඒ නිසායි ටුවයින් නූල ගත්තේ නැත්තේ ඒකේ ඝනකම වැඩි නිසා. ඒ වගේම වැඩි නිසා සැලකිය යුතු ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම නූලට ජලය උරා ගන්නවා. ගැට ගහලා ගිල්වන එකනේ ජලය උරාගෙන උඩටත් ජලය එනවානේ නූල දිගේ. අත්දැකලා තියෙනවානේ ඔබ පරීක්ෂණය කරන විට. අනිසාන්නේ දෝෂයක් සිදු වෙනවා. ඒක එතකොට නූලේ ස්කන්ධය වැඩි වෙනවා නම් ඒක දිගේ ඉහළට එන ජල ස්කන්ධයත් වැඩි. ඒ නිසා තමයි මේ ද්‍රව්‍ය දෙක අපි තෝරා නොගත්තේ. C. ඔබ කරන පරීක්ෂණය සඳහා අදාළ පියවර අයත් කාර්ය ප්‍රතික්‍රියාවක් සකස් කරන්න. ඒ කියන්නේ ක්‍රියාකාරකමේ අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ මොකද්ද? නූල භාවිතා කරලා ගල් කැටේ දුනුතරාදියේ ගැට ගහලා එල්ල ගන්න ඕන. 2. ගල් කැටේ ස්කන්ධය M1 මැන ගන්න. දැන් ගල් කැටේ පමණක් සම්පූර්ණයෙන් ගිලෙනසේ ජලයේ සහිත බීකරය තුල ගිල්වන්න. ගල් කැටේ ජලය තුල සම්පූර්ණයෙන් ගිලී ඇති විට දෘශ්‍ය ස්කන්ධයේ M2 මැන ගන්න. ඔබ දන්නවා සත්‍ය ස්කන්ධය ගල් කැටේ සත්‍ය ස්කන්ධය M1 ජලයේ ගිල් වූ විට උඩුකුරු තෙරපුම් නිසා දෘශ්‍ය ස්කන්ධය M2 M1ට වඩා අඩුයි. දැන් එම මිනුම් ලබා ගත්තාම මෙන්න සාපේක්ෂ ඝනත්වය සඳහා සමීකරණයේ සාපේක්ෂ ඝනත්වය සමානයි ගලයේ ස්කන්ධයේ බෙදීම සත්‍ය ස්කන්ධයේ ඍණ දෘශ්‍ය ස්කන්ධය කියන්නේ අර විස්ථාපිත ජල ස්කන්ධයනේ.
හරි සාපේක්ෂ ඝනත්වය සමානයි ගලයේ ස්කන්ධය බෙදීම විස්ථාපිත ජල ස්කන්ධය විස්ථාපිත ජල ස්කන්ධය සමාන වෙනවා ගලයේ සත්‍ය ස්කන්ධය ඍණ දෘශ්‍ය ස්කන්ධය. ඒ අනුව එහෙනම් සාපේක්ෂ ඝනත්වය සමානයි m1 බෙදීම m1 ඍණ m2 මෙන්න මේකෙන් අපිට ගණනය කරගන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය. හොඳයි. 5.1 විශේෂ සමගාමී ක්‍රියාකාරකම් යනු කුමක්ද? අපේ දැන් පාසලේ තුල ක්‍රියාත්මක වන ප්‍රධාන විෂය මාලාවක් තියෙනවානේ පූර්ණ විෂය මාලාව. ඒකේ එක කොටසක් ඒකේ විධිමත් විෂය මාලාවේ සමහර අංග ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන තවත් විෂය මාලාවක් තියෙනවානේ. අපි ඒකනේ විෂය සමගාමී ක්‍රියාකාරකම් කියලා ඔය ක්‍රීඩා විවිධ තරංග ප්‍රදර්ශන වගේ දේවල් පවත්වන්නේ. මොකක්ද එහෙනම් ඒකේ බලාපොරොත්තුව? විශේෂ සමගාමී ක්‍රියාකාරකම් පාසල තුල ක්‍රියාත්මක කරන පූර්ණ විෂය මාලාවේ එක් කොටසක් වන විධිමත් විෂය මාලාව මගින් ලබා දීමට බලාපොරොත්තු වන දැනුම, කුසලතා, ආකල්ප, අගයන් හා වටිනාකම් ලබා දීම සඳහා අවශ්‍ය කරන මෙවලමක් වශයෙන් යොදා ගන්නා විෂය සමගාමී විෂය මාලාවේ ඒ විෂයන්ට අදාළ ක්‍රියාකාරකම් විෂය සමගාමී ක්‍රියාකාරකම් ලෙස හඳුන්වනවා. දැන් උදාහරණයක් විදිහට අපි විද්‍යාව කියන විෂය ගත්තා නම් විෂය සමගාමී ක්‍රියාකාරකමක් විදිහට අපි අධ්‍යාපන චාරිකාවක් සැලසුම් කරනවා. විනෝද චාරිකා නෙමෙයි සැලසුම් කරන්නේ අධ්‍යාපන චාරිකා. සැලසුම් කරගත් ස්ථාන වලට පාඩම් වලට අදාළව අපි සැලසුම් කරන්න ඕන. ඒකට කාර්ය පත්‍රිකාවක් සකස් කරන්න ඕන ළමයට ක්‍රියාකාරකම් දීලා. එහෙම නැතුව අපි මොනවා හරි බලන්න ගියොත් ඒක අධ්‍යාපන චාරිකාවක් නෙමෙයි විනෝද චාරිකාවක්. එහෙම වුණොත් විශේෂ සමගාමී ක්‍රියාකාරකමක් වෙන්නේ නැහැ නේද? ඒ ගැන හිතන්න. ක්‍රීඩා දැන් සෞඛ්‍යයට අදාළව ක්‍රීඩා උත්සව. ඒ වගේ විවිධ විෂයන් වලට අදාළව තියෙනවා යම්කිසි විශේෂ ක්‍රියාකාරකම් ඒවා විශේෂ සමගාමී ක්‍රියාකාරකම්. භෞතික විද්‍යා විෂය ඉගෙනීම් ක්‍රියාවලිය මගින් අත්පත් කරගත හැකි මෘදු කුසලතා 5ක් නම් කරන්න. අපි 5ක් සඳහන් කරනවා. නමුත් ඊට වඩා දේවල් මේ පිළිගත හැකි දේවල් වලටත් ලකුණු ලැබෙනවා. මේ පහම විය යුතු නෑ. එක ගැටලු විසඳීමේ කුසලතාව, ගැටලු වලට මුහුණ දීමේ කුසලතාව, අභියෝග වලට මුහුණ දීමේ කුසලතාව, ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙනවා අපි ළමයිට. එහෙම වුණාම කණ්ඩායමක් සමග සුහදව කටයුතු කිරීමේ කුසලතාව, විචාරාත්මක චින්තන හැකියාව, critical thinking skills. ඒ වගේම දැන් අපි ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන්න දුන්නාම ළමයි සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. ඒතර වැඩ බෙදාගෙන වැඩ කිරීමේ ක්‍රියාකාරීත්වය, අනුන්ට අවස්ථාව ලබා දීම කියන ඔය හැම දෙයක්ම සහයෝගයෙන් කටයුතු කිරීම මේ සියලු දේම මෘදු කුසලතා ගණයටයි අයිති වෙන්නේ. 3. ඔබ ඉහත සඳහන් කළ මෘදු කුසලතාවක් හෝ කිහිපයක් සංවර්ධනය කිරීමට උචිත විෂය සමගාමී ක්‍රියාකාරකමක් සැලසුම් කරන ආකාරයේ අදාළ පියවර සමග විස්තර කරන්න. එතකොට උචිත ක්‍රියාකාරකමක් සඳහා ඔබේ පියවර ගැනයි අපි සලකා බලන්නේ. දැන් අර අධ්‍යාපන චාරිකාව ගැන මම සඳහන් කළානේ. එතනදිත් ඔන්න කරුණු කීපයක් කරනවා. නමුත් තවත් ඒක ඵලදායි වෙන විදිහට මොකද්ද ගත යුතු පියවරවල් කියන දේවල් ඇතුළත් වෙන පරිදි උචිත පිළිතුරක් සඳහා ඔබට ලකුණු ලැබෙනවා. 6.1 භෞතික විද්‍යා විෂය ඉගෙනීමට වඩාත් සුදුසු ඉගෙනීම් ක්‍රමවේද 3ක් සඳහන් කරන්න. 3ක් අහන්නේ කීපයක් තියෙනවා. ඉගෙනීම් ක්‍රම, කණ්ඩායම් ඉගෙනුම, ගුරු ආදර්ශන ක්‍රියාකාරකම් ක්‍රමය, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ව්‍යාපෘති, ශාස්ත්‍ර අධ්‍යයන. තවත් මේට අමතරව ඔබට පිළිගත හැකි උත්තර සැපිය හැකි. 2 ජෙරොම්ස් බ්‍රූනර් සඳහන් කළ පරිදි හැකියා අනුව පුද්ගලයෙකුගේ සංවර්ධන අවධි 3යි දේශන ක්‍රමෙන් ඉගෙනීම උචිත වන්නේ මින් කුමන අවධියේ සිටින ශිෂ්‍යයාටද? හැකියා අනුව පුද්ගලයෙකුගේ සංවර්ධන අවධි 3ක් ගැන අපි කතා කරනවා. එතන සඳහන් වන දේශන ක්‍රමෙන් ඉගෙනීම උචිත වන්නේ කුමන අවධියේ සිටින ශිෂ්‍යයාටද?
සංකේතාත්මකව දී සිටින ශිෂ්‍යයාට. දේශන ක්‍රමයෙන් ඉගෙනීමේදී සිදුවිය හැකි අවාසි 4ක් ඉදිරිපත් කරන්න. මෙතෙන්නේ නොපැහැදිලි දෙයක් විමසා දැන ගැනීමට ඇති ඉඩකඩ සීමිත වීම. තම අත්දැකීම් අහවුල් කර ගැනීමට හෝ සැසඳීමට අවශ්‍ය අවස්ථා සීමිත වීම. ශිෂ්‍යයාගේ අත්දැකීම් ශිෂ්‍යයන්ගේ ඉගෙනීමට ඇති පෙළඹවීම අඩු වීම. එක දිගට කතා කරගෙන යනකොට ඉතින් ළමයිට නිදිමතක් හැදෙන්නේ නේද? එකම රටාවට කතා කරගෙන යනකොට ඒ වගේ. කරුණ ඉදිරිපත් කිරීමේදී ගුරුවරයා ඉදිරිපත් කරන අත්දැකීම් ශිෂ්‍යයා තුළ නොතිබීම. ගුරුවරයාගේ අත්දැකීම් මතනේ පැහැදිලි කරන්න යම් කාරණා. ඒ අත්දැකීම් ශිෂ්‍යයාට ලැබිලා තිබෙන්නේ නැත්නම් ඒ කියන දේ ශිෂ්‍යයාට පැහැදිලි වෙන්නේ නැහැ. දේශනේ අතරතුර සටහන් ලිවීමේදී කරුණු මගහැරී යාම. මේවා තමයි මෙම ක්‍රමයේ තියෙන අවාසි වලින් කිහිපයක්. තුන්වෙනි කොටස භෞතික විද්‍යාව විෂයේ ඔබ තෝරාගත් නිපුණතා මට්ටමකට අදාළව ඉගෙනීම් ක්‍රියාවලියකට අදාළ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ ආකෘතියක් ඇඳ දක්වන්න. ඔබට මේ උපාධි නිර්දේශය යටතේ සපයලා තියෙන නිශ්චිත වාරසටහනක් අන්න ඊට අදාළව ඒ ක්‍රියාකාරකමට මේ ඔබ ඉදිරිපත් කරන සැලසුම තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන විශේෂයෙන් කියන දෙයක් නැහැ. ඒ නිසා 7 වෙනි ගැටලුව අවසාන ගැටලුව එක විද්‍යාගාර පරිහරණයේදී හා කළමනාකරණයේදී පවත්වාගෙන යා යුතු ලේඛන හා පොත් මොනවාද? අපි හිතන්නේ විද්‍යාගාරේ පවත්වාගත යුතු ලේඛන වර්ග දෙකයි කියලානේ. අර පොදු 44 ඉන්වෙන්ටරි පොතයි පොදු 198 තොග පොතයි කියලානේ නෑ. තවත් දේවල් තියෙනවා. මොනවාද එහෙනම්? ප්‍රධාන වශයෙන් පොදු 44 ඉන්වෙන්ටරි පොත, පොදු 198 තොග පොත, ඊට අමතරව උපකරණවල භාවිත උපදේශ අඩංගු පොත, කැටලොග් එකක් දෙනවානේ හැම බොහෝ උපකරණ සමග. ඒවත් ගොනු කරලා තියන්න ඕන. භාණ්ඩ සැපීමේ කුයිතාංශි ගොනුව ගබඩාව, ඒ කියන්නේ පළාත් ගබඩාව හෝ ජාතික නාරාහෙන් පිට ගබඩාවෙන් එහෙම නැත්නම් කලාප කාර්යාලයේ ගබඩාවෙන් ඔබට උපකරණ සපයනකොට ඒ ගබඩාවෙන් සිසිත්පතක් නිකුත් කරන කුයිතාංශයක් ඒවත් ගොනු කරලා තියන්න ඕන වෙනවම. අවලි භාණ්ඩ ඉවත් කිරීමේ ලේඛන ප්‍රධාන වශයෙන් මෙන්න මේ ලේඛන ටික අන්තර්ගත තියෙන්න ඕන ඔබගේ පාසලේ විද්‍යාගාරයේ නඩත්තු කිරීම යටතේ. ඒ භෞතික විද්‍යාගාරයේ ශේද්‍රව්‍ය අන්තර්ගත කරන පොතෙහි කොපර් සල්ෆේට් සඳහා වෙන් කර ඇති පිටුවේ ආකෘතිය මෙහි දැක්වේ. බලන්න ඔබේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා කොපර් සල්ෆේට් මේ වගුවක් යම් ද්‍රව්‍ය ප්‍රමාණයක් ශේෂය දිනේ තියෙන ඒ දිනේ වන විටදී ශේෂය කොපමණද කොපර් සල්ෆේට් ග්‍රෑම් 250ක් කියලා සඳහන් වෙලා තියෙනවා වගුවේ. ඊට පස්සේ ඔබට ද්‍රව්‍ය සමූහයක් ලැබෙනවා. ඊට පස්සේ ඒක අන්තර්ගත කරන්නේ ඇතුළත් කරන්නේ කොහොමද කියන එක අවබෝධය තමයි අපි මෙතනදී බලන්නේ. ඉතින් අහන්නේ අන්නේ සඳහන් රූපයෙන් දැක්වෙන ආකෘතියේ මොන පොතේ කුමන පොතක අඩංගු ආකෘතියක්ද? මොකද්ද පොත? පොදු 198 තොග පොත. මොකද රසායනික ද්‍රව්‍යයක් නේ කබඩ මේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා ෂේ ද්‍රව්‍යයක් පොදු 198 පොතේ තමයි සඳහන් වෙන්න ඕනේ. ඒ නිසා ඒක ඒ ඇවිල්ලා පොදු 198 පොතේ තියෙන වගුවක්. හරි. ඒ යටතේ B කොටස මෙම පාසලට 2020 2/31 දින පළාත් ප්‍රධාන ගබඩාවෙන් කොපර් සල්ෆේට් ග්‍රෑම් 500ක්ද 5/10 දින අධ්‍යාපන අමාත්‍යාංශ ගබඩාවෙන් කොපර් සල්ෆේට් ග්‍රෑම් 500ක්ද ලැබී ඇති අතර පළමු වන පාසල් වාරයේ අවසානයේ තොග සටහනට අනුව 3/31 දින වන විට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා කොපර් සල්ෆේට් ග්‍රෑම් 500ක්ද වැය වී ඇති අතර 5/25 දින රසායන විද්‍යාගාරයේ දැන් ඔබ භෞතික විද්‍යාගාරයේ තොරතුරු නෙමෙයි කියන්නේ භෞතික විද්‍යාගාරයේ සිට රසායන විද්‍යාගාරයේ අවශ්‍යතාව සඳහා කොපර් සල්ෆේට් ග්‍රෑම් 500ක්ද නිකුත් කර ඇත. එසේනම් උචිත පරිදි මෙම තොරතුරු ඉහත වගු ආකෘතිය ඔබගේ පිළිතුරු පත්‍රයේ ඇඳ සම්පූර්ණ කරන්න.
බලමු කොහොමද අපි සම්පූර්ණ කරන්න කියලා. ඔබගේ ප්‍රශ්න පත්‍රයේ බලන්න අගයන් දීලා තියෙන විදිහේ අගයන් එක්ක දැන් ප්‍රශ්න පත්‍රයේ දෙස බලමින් මේ වගුව සම්පූර්ණ වෙලා තියෙන ආකාරය බලන්න. දැන් මේ වගුවේ තියෙනවානේ දිනය ලැබුණේ මොනවාද නිකුත් කළේ කාටද? එහෙම නැත්නම් ලැබුණේ ඇලයිර නිකුත් කළේ විතරක් තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ ලැබුණා නිකුත් කළා ශේෂය. මේ තියෙන්නේ 2019 12/31 දින ශේෂය නේ ලියන්නේ. ශේෂය නම් ඉතින් ආයි ලැබුණා නිකුත් කළා කියන එකට මොනවත් එන්නේ නැහැ. ඒවට ඉරි. අන්න ශේෂය 250යි ග්‍රෑම්. 2022 පළාත් ගබඩාවෙන් ඔබට සපයලා තියෙනවා ග්‍රෑම් 250ක්. එහෙනම් ලැබුණා යට තියෙන්නේ. ලැබුණා නිකුත් කළේ නැහනේ. ඒ වෙලාවේ නිකුත් ගබඩාවෙන්ට නිකුත් කිරීමක් කළේ නැහනේ. එතන මේ කාරණේනේ අපි කතා කරන්නේ. ඒ නිසා නිකුත් කළ යටතේ ඉරි කැල්ලක්. ශේෂය අපේ කලින් ශේෂය තුමුණා 250ක්. අද ලැබුණා මේ දිනේ ලැබුණා 250ක්. එහෙනම් මුළු ශේෂය 500යි. ඊළඟට දැන් මේ බලන්න ප්‍රශ්නේ පළාත් ගබඩාවෙන් ලැබුණු එකයි මෙයයි එක ළඟ තිබුණේ. නමුත් එක ළඟ තිබුණ නිසා මෙතනත් ඒ දෙවනුවට එක ලියලා හරියන්නේ නැහැ. ලැබුණු දින පිළිවෙලටයි සටහන් කළ යුතු වෙන්නේ. හොඳට මතක තියාගන්න. ආය නිසා මීට කලින් 3.31 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා වැය වුණු ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අවම වශයෙන් වාර අවසානයේදීවත් වැය වූ එක් ද්‍රව්‍ය වල සම්පූර්ණ එකතුව, ඒ කියන්නේ දැන් කොපර් සල්ෆේට් නම් වාරය තුල වැය වූ මුළු කොපර් සල්ෆේට් එකතුව වත් සඳහන් කරන්න ඕන තොග පොතේ. දිනෙන් දින කොහොමඩත්ම බෑනේ. මාසෙන් මාසෙත් අපහසු වෙනේ වැඩ ඉගෙනීම් වැඩත් සමග කාලය මැදින් ඒ නිසා අඩුම ගානේ වාරයකට සැරයක්වත් මේ සඳහන් කිරීම අවුරුද්ද තුල වැය වූ, ඒ කියන්නේ වාරය තුල වැය වූ කොපර් සල්ෆේට් මුල් ප්‍රමාණය, සල්ෆියුරික් අම්ලය යනාදී වශයෙන් මේ හැම එකක්ම සඳහන් වෙන්න ඕන. අන්න ඒ විදිහට සඳහන් කළ දේ තමයි මේ තියෙන්නේ. 3.31 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ලැබුණා නෙමෙයිනේ. ඒ නිසා ඒකට ඉර නිකුත් කරලා තියෙනවා 200ක් ග්‍රෑම් අත ගෑවුණා. බලන්න එතකොට එම පාසලේ වාර අවසානයේ මාර්තු මාසයේ 31 නිවාඩු දීමට පෙර ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා වැය වූ ප්‍රමාණය එකතුව බලලා තියෙනවා. කීයද? ග්‍රෑම් 200. එහෙනම් නිකුත් කරලා තියෙන්නේ ළමයිගේ ක්‍රියාකාරකම් සඳහා. ඒ නිසා නිකුත් කළා කියන තැන සඳහන් වෙනවා 200යි ග්‍රෑම්. ශේෂය තිබුණේ 500යි. 200න් 200 එහෙනම් 500න් 200 අඩු වුණාම දැන් ශේෂය 300යි. අන්න 5/10 අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබිලා තියෙනවා ග්‍රෑම් 500ක්. නිකුත් කළා තැන එහෙනම් ඉරි කැල්ලක්. දැන් ශේෂය මෙතන 300යි 500යි 800යි. නැවත 5/25 දින රසායන විද්‍යාගාරයේ අවශ්‍යතාවයක් සඳහා ඉල්ලලා තියෙනවා. එතන ග්‍රෑම් 250ක් දුන්නා. එහෙනම් ලැබුණා පැත්තට ඉරි කැල්ලක්. නිකුත් කළ තැන 250යි. 80න් 250ක් ඉවත් අඩු කළා. එහෙනම් දැන් ශේෂය 550යි. මේ ආකාරයට තමයි ඔබ මේ පොත නඩත්තු කළ යුතු වන්නේ. එක් ද්‍රව්‍ය සඳහා එක පිටුව බැගින් සටහන් වෙන්න ඕන. හොඳයි. 3A රූපයේ දැක්වෙන්නේ විද්‍යාගාරයේ භාවිත කරන රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලයක ඇති ලේබලයක වූ සංකේතයකි. එහි එක් කොටුවල පසුබිම් වර්ණ නම් කර දක්වා ඇත. එහි එක් වර්ණයෙන් දැක්වෙන අදහස කුමක්ද? ඔබේ ප්‍රශ්න පත්‍රයේ ඇති කොටුවක් ඒක හතරට බෙදලා අංක, ඒ කියන්නේ වර්ණක් තියෙනවා ඒ එක එක කොටුවේ. ඒතර ඒ වර්ණ වලින් මොනවද දැක්වෙන අවදානම කියලා අහන්නේ. රතු වර්ණයෙන් දක්වන්නේ ගිනි අවදානම, නිල් සෞඛ්‍ය අවදානම. දැන් රතු වර්ණයේ ඉහළින්ම තියෙන්නේ, නිල් වම් පැත්තට වෙන්න තියෙන්නේ, කහ දකුණු පැත්තට වෙන්න තියෙන්නේ ප්‍රතික්‍රියාකාරීත්වය. පහළින් තියෙනවා සුදු වර්ණ කොටුවක් විශේෂිත අවදානම් තත්ත්ව සඳහන් කිරීම සඳහා. එතකොට රතු ගිනි අවදානම, නිල් සෞඛ්‍ය අවදානම, කහ ප්‍රතික්‍රියාකාරීත්වය, සුදු විශේෂ අවදානම් දැක්වීම. B කොටස. මෙහි W මගින් අදහස් වන්නේ කුමක්ද? බලන්න ඒ ඔබේ කොටුව තුළ W අකුරක් තියෙන හරස් ඉරකුත් සමග
ඒකෙන් අදහස් වෙන්නේ ජලය භාවිත කිරීම අවදානම් සහිතයි කියන එක. උදාහරණයක් වශයෙන් අපි දන්නවා සෝඩියම් වලට ජලය දැම්මොත් පිපිරුමක් සහිතව ගින්නක් ඇති වෙනානේ. ඒ නිසා අන්නේ සෝඩියම් අඩංගු බෝතලේ විශේෂයෙන් මෙන්න මේ ලකුණ තියෙනවා ජලය භාවිත ඒ අවදානම් සහිතයි කියන එකයි මේකෙන් ඇඟ වෙන්නේ. දැන් අම්ල තියෙනවා නම් ඒ සුදු පාට කොටුවේ ඇසිඩ් කියලා සටහන් කරලා තියෙනවා. ඒ සුදු පාට කොටුවේ තමයි ඒ ටික සඳහන් වෙන්නේ. හොඳයි. C ලේබලයේ සඳහන් අංක මගින් දැන් මේ කොටුවේ වර්ණ තියෙනනේ කොටුව දීලා තියෙන කොටස හතරකට බෙදලා වර්ණ හතරක් සඳහන් කරලා තියෙනවානේ. ඒ වර්ණ සමග ඒ කොටුවේම මේ එක් එක් වර්ණ කොටසේ අංකත් සඳහන් වෙලා තියෙනවා. ඒ අංකේ වෙනස් වෙනවා රසායනික ද්‍රව්‍ය අනුව. රසායනික ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වයේ පැවැත්ම අනුව. එහෙනම් දැන් අහන්නේ මේ බිඳුව 1 2 3 සහ 4 යන අංක වලින් දැක්වෙන අවදානම් මට්ටම මොකක්ද කියලා කියන්නේ. බිඳුව සඳහන් වෙනවා නම් යම් කොටුවක දැන් උදාහරණයක් වශයෙන් රතු පාට කොටුවේ බිඳුව නම් තියෙන්නේ රතු එන්නේ ගිනි අවදානමනේ. එහෙනම් ගිනි ගැනීමක් සිදු වෙන්නේ නැති තරම්. ඒ කියන්නේ ඉතා අවමයි ගිනි අවදානම කියන එකයි. එක තිබුණා නම් දැන් මේ ඉතා අවම, එතකොට අවම ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කියන එකනේ. 2 මධ්‍යස්ථයි, 3 බරපතලයි, 4 ඉතා බරපතලයි. මෙන්න මේවා තමයි ඒ ලාංඡනයේ තියෙන අංක වලින් අදහස් වෙන්නේ. හොඳයි අපි මේ සාකච්ඡා කළේ විශේෂ අධ්‍යාපන ක්‍රමවේදයේ යටතේ වූ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ පෙරහුරු ප්‍රශ්න පත්‍රය ඔබට විභාගයේ පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමට. මොකද මේ මුල්වරට පවත්වන විභාගයක් ප්‍රශ්න පත්‍ර හොයාගන්න නැහැ. මේ රටාවට තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. මම හිතනවා ඔබට මේ පිළිබඳ හොඳ අත්දැකීමක් ලැබෙන්නේ නැති. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න මොන ආකාරයෙන්ද කියලා. ඉතින් ඔබට ඉදිරි විභාගයේදී ජය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ආයුබෝවන්.